සුව වේවා සුව බෝ වේවා මට මාත් එක්ක ඉන්න සමීරට ඊට පස්සේ මේ කැමරාව පිටිපස්සේ ඉන්න සියලුම දෙනා ඔහොම විහිදිලා ගිහිල්ලා ඔබ රට මුළු ලෝකය මේ හැමතැනකම ඉන්න හැම දෙනාටම සුව වේවා ඒ සුව බෝ වේවා ආයු වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෙනසුරාදා දවසක් විදිහට යෙදෙනවා 2021 අවුරුද්දේ නොවැම්බර් මාසේ 6 වෙනිදා අද සෙනසුරාදා දවසක්. අද නොවැම්බර් මාසේ 6 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරනවා යුද්ධ සහ අවි අරගල වලින් පරිසර හානිය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය විදියට. යුද්ධ සහ අවි අරගල වලින් පරිසර හානිය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය. යුද්ධ කළාම අවි අරගල තියෙනකොට මිනිස්සු ජීවිත දේපල පමණක් නොවේ සතා සීපාව පරිසරය විනාශ වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න ලෝකයට අවධානය යොමු කරන්න අද දවස මේ විදිහට නම් කරනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය 2001 අවුරුද්දේ ඉඳලා තමයි මේ යෝජනාව ගේන්නේ. හැබැයි මේ සමහර දිනයන් හරියට නිකන් මල් පෝච්චි වගේ කියලායි හිතෙන්නේ. මල් පෝච්චි වගේ කියලා කියන්නේ ඒ කියන්නේ 23 විතරයි. දැන් උදාහරණයක් ඇටියට ලංකාවේ යුද්ධ ඉවර කළා. ලංකාවේ යුද්ධයෙන් මැරිච්ච ගාන හරියට කීයද කියලා ගණන් හිලව්වල ඉලක්කම් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් යුද්ධ නතර කරාට පස්සේ මේ රටේ පරිසරය සතා සීපාව ආරක්ෂා වෙන්න පටන් ගත්තා. ඒත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මොකද කරන්නේ? යුද්ධ නතර කරපු එකේ වරදට තාමත් අපිට දඬුවම් කරන්න සූදානම් කරනවා. මිචෙල් බැචලේලා තාමත් ජාත්‍යන්තරයේ සාක්ෂි හොයනවා. එහෙම බැලුවාම මේ විදියට නම් කරන සමහර දවස් සරුව පිත්තල දවස් නිකන් පොඩි 23ක් විතරක්ද කියලා හිතෙනවා සමීර. ඔව් දිනුෂ් ඔබ කියපු කතාව හරියටම හරි. මොකද ඒ දේවල් අමතක කරලා තමයි විදේශ රටවල් අපිත් එක්ක ගනුදෙනු කරන්න සූදානම් වෙන්නේ. අපි ඒ කතාවත් එක්කම යමු දිනුෂ. දැන් තවත් ලෝකෙම අවදානම දිනාගත්ත කාරණය තමයි මේ කොරෝනා කතාව. කොරෝනාත් එක්ක තාමත් අපේ රට ගමන් කරමින් ඉන්නේ. දැන් සෞඛ්‍යාංශ ඊය වෙන විට අපි දවස් කීපයක් නිදහසේ නිකන් අපිට අර තිබුණු දේවල් අපිට තිබුණු බලපෑම් සියල්ල අමතක කරලා පැත්තකට වෙලා කටයුතු කරන්න උත්සාහ කළා. නමුත් දැන් ඊයේ දවස වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වලියා යලිත් අහුරු කරනවා මේ අවදානම සෞඛ්‍ය අවදානම දැන් එන්න ආයමත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පරිස්සම තියාගන්න කියන කාරණය දැන් හොඳටම කියනවා. ඒ නිසා ආයමත් අපිට මේ පරිස්සමත් එක්ක සෞඛ්‍ය නීති රීතිත් එක්ක මේ කටයුතුත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද දැන් දවසකට දෛනිකව කොරෝනා රෝගීන් 600 700 ආසන්න සීමාවට ඇවිල්ලා ඉන්නවා. මරණ වැඩි වෙමින් තිබෙනවා. මේකත් එක්ක දරුවෝ පාසල් යනවා. මේ කටයුතුත් එක්ක ඔබ පරිස්සමින් ඉන්න ඕනේ. අද සෙනසුරාදා දවස, හෙටත් නිවාඩු දවසක්. ඉතින් දිනුෂ සමහරක් අය තාමත් අර විනෝද ගමන් යන්න මේ දේවල් වලට උත්සාහ කරමින් ඉන්නවා. මේවා නවත්තන්න කියලා තමයි ඊයේ දවසේ ඉල්ලීමක් කරේ. අපි දැක්ක ඊයේ රාජ්‍ය අමාත්‍යවරයා පියල් නිශාන්ත මහත්මයා තී ඉල්ලීමක් කරුවා. විශේෂයෙන්ම පාසල් ළමුන් පාසල් එන්න පටන් අරගෙන ඉන්නවා. ඒ නිසා උද්ඝෝෂණ වලට සහභාගී වෙනවා නම් වෘත්ති ආරගල දිනා ගන්න ඕනේ. හැබැයි අපි පරිස්සමින් මේ දේවල් කරන්න කියලා තමයි කිව්වේ. ඉතින් මේ දේත් මතක තියාගෙන අපි අද දවසේ ජාතික පුවත්පත් වලට යන්නත් ඕනේ. ඊට කලින් දිනුෂ අපි හැමදාම සෙනසුරාදාට පුවත්පත් තොරතුරු කියන්න කලින් පොතක් ගැන විස්තර ඔබට කියනවා. ඒ පිළිබඳව කියන්න අපි දැන් සූදානම්. ඔව් සමීර කිව්වා මේ කොරෝනාවල අවදානම් මොකක්ද කියලා. කොරෝනාවල හොඳ සහ නරක ඉරක් ගහලා දෙපැත්තට වෙන් කරලා පෙන්වන්න පුළුවන්. නරක වගේම හොඳ දැක්කොත් හොඳ අතරේ තියෙන එක කාරණාවක් තමයි බොහෝ දෙනෙක් පතපොත කියවන්න පටන් ගත්තා සහ පතපොත ලියන්න නිර්මාණකරණයේ යෙදෙන්න පටන් ගත්තා. මේ ඒකට එක උදාහරණයක් කියලා කියන්නත් පුළුවන්. අද අපි මේ සෙනසුරාදා දවසේ පත්තරමේන්තුවේදී අපි කියන්නේ මීදුම් මතක කියලා කාවින්දයා රත්නායකගේ කුළුඳුලේ ලියපු නවකතාව පිළිබඳව. කියන්නේ කුළුඳුලේ ඈ නවකතාව ලියන්නේ මේ පරිසරය ලියන්න සහ කියවන්න නිර්මාණය කරපු නිසා අවකාශයක්. කවිෂ්ක නම් චරිතය මා මවාගන්නේ අමිල පෙරේරාගේ දුර ඈත ගීතේනි. කවින්ද රත්නායක ලියනවා එහෙම. ඒ කියන්නේ නිර්මාණකරණයට නිර්මාණාවේශය ලබන්න කොතනද තැන කියලා මෙන්න මෙහෙමයි මෙන්න මේකයි නිමිත්ත කියලා නිශ්චිතව සඳහන් කරන්න බෑ. එතකොට මේ පොත ලියන්න කවිෂ්ක කියන චරිතය මවාගන්නේ අමිල පෙරේරාගේ දුර ඈත ගීතේනි. නිමිත්ත වෙලා තියෙන්නේ එහෙම නැත්නම් නිර්මාණාවේශය ලබන තැන. කවිෂ්ක චරිතය ගොඩනගන්නට සිතා සිටි අයුර මැන බලන කල ඔහුගේ පැත්ත පමණක් පාඨකයාට නිරාවරණය වීම මඳ බව මට දැනී ගියා. ලියන අතරතුර මම කවිෂ්ක ලෙසින් සිටි අවස්ථා එමටය. නිතර සිනාමුසුව සිටි මම ඇතැම් විට සිනාසුනේ දිනට කවිෂ්කට දැනෙන වේදනාව මාහටද දැනෙන්නට විය. එතකොට නිර්මාණාවේශයක් ලැබුවයින් පස්සේ ඇත්තටම නිර්මාණකරුවා ඒකෙන් ආතුර වෙනවා. හරියට නිකන් අර මොකක් හරි ආරූಢයක් ආවම ගමේ අපි දැකලා තියෙනවනේ තොවිල් නටන වෙලාවට එහෙම ආරූಢයක් ආවම ආවේශයක් ආවම පරල වෙනවා.
ඒ කියන්නේ නිර්මාණකාරයෙකුත් එහෙම ආවේශයක් ආවම පරල වෙනවා. කවින්දා රත්නායක මේ නොකිය කියන්නේ කතාව. කවිෂ්ක පහන්දි පමණක් නොව මිහි ඇතුළත් සෑම චරිතයකටම ඔවුන්ගේ කතාවක් ඇත. ඒ සියල්ල ඔබට සිතන්නට බොහෝ දේ ලබා දෙනු ඇතැයි සිතමි. ඊට අමතරව මාපිය දූ දරු සමදතා, සොයුරුපෙම, ඒකපාර්ශවීය ප්‍රේමය සහ ආකර්ෂණය අතර දෝලනය වන තුරුණු හැඟුම් අඩු වැඩි වශයෙන් ඔබට දැනෙන්නට ඉඩ හරින්නට මම උත්සාහ කළා කියලා කවින්දා රත්නායක පෙරවදෙන සටහන් කරනවා. කවින්දයාගේ මේ උත්සාහය කෙතරම් දුරට සාර්ථකද? අපි මේ උදේ පාන්දර මිනිත්තුවක් දෙකක් විඩංගු කරන්නේ මේ වගේ ආධුනික සහ කුළුඳිලේ නවකතාකරණයට නිර්මාණකරණයට එන ඔබවත් දිරිගැන්වීම සඳහා. ප්‍රවීණයන්ගේ කෘති ගණනාවකුත් පොලිමේ තියෙනවා. අපිට හෙට අනිද්දාට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. අපි සුබ පැතුම් සමග කවින්දයා රත්නායකගේ මීදුම් මතකය පීරාගෙන කියවා බලන්න අපි ඔබට ආරාධනා කරනවා. මීදුම් මතක. මීදුම් මතක කියවන්න. ඒ වගේම ඔබ ළඟත් මෙවැනි පොත් තියෙනවා නම් ආධුනික ඔබට අපි අවස්ථාව ලබා දෙනවා සතියක පත්තරමේන්තුවෙන්. ඒ නිසා අපිට එවන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. දිනුෂ අපි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලෙන් අද ජාතික පුවත්පත්වල තොරතුරු පටන් ගන්න සූදානම් වෙන්නේ. ගෑස් සිඟයක් ගැන රටේ කතා බහට ලක් වුණා, කතා කරනවා. තවමත් මේ ගෑස් සිඟය තියෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කොහොම වුණත් ඊයේ දවසේදී මේ පිළිබඳව මාධ්‍ය හමුවක් තියලා කතා කරන්න පටන් ගත්තා. අපි යනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ගෑස් සිඟයේ විදේශ සමාගමක ලොකු ගේමක්. මේ කතාව කියන්නේ නැව ළඟටම ඇවිල්ලත් අපිට ගෑස් නොදී හිර කළා කියලා කියනවා. කෝටි දහසක වංචාවක් ජාවාරම්කාර නිලධාරීනු තවුල් මාධ්‍යයට වසන්ව සිටි ලිට්‍රෝ සභාපති සියල්ල හෙළි කරයි කියලා කියන්නේ. මේ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා කියන කතාව තමයි දිවයින අරගෙන අවිල්ලා තියෙන්නේ. සිරිමන්ත රත්නසේකර ලියන්නේ මේ වාර්තාව. රටේ පවතින දැඩි ගෑස් සිඟේ පිටුපස මෙරටට ගෑස් අපේන විදේශ සමාගම සහ ඔවුන්ට අනුබල දෙන කූට ජාවාරම්කාර නිලධාරී පැලැන්තියක් ඇතුළු පිරිසක් සිටින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ සඳහන් කරනවා. එම විදේශ සමාගම උන්ගෙන් දෙවසරක සේවා ගිවිසුම තවත් දෙවසරකින් දික් කර ගැනීම සඳහා සිදු කළ දැඩි බලපෑම හේතුවෙන් මෙරට බරපතල ගෑස් සිඟයක් නිර්මාණය වූ බව සභාපතිවරයා සඳහන් කර තිබෙනවා. මේ කතාව තමයි කියන්නේ දැන් ගෑස් සිඟ වෙන්න හේතුව සභාපතිවරයා දිනුෂ හෙළි කරනවා. මේ කතාවත් එක්ක ලොකු ගේමක් තිබිලා තියෙනවා. විදේශ සමාගම් වල බලපෑමක් තිබිලා තියෙනවා. තවත් වසර දෙකකින් මේගොල්ලන්ගේ ගිවිසුම් කාලය සේවා කාලය දීර්ඝ කරගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ කියලා කියනවා. ඒකාධිකාරයක් කරගෙන යනවා කියලා කියනවා. දැන් සභාපතිවරයා මේ වගේ කරුණු ගණනාවක් කියනවා. හැබැයි මේ කොහොම කිව්වත් දිනුෂ අපි දැක්කා රට තුල මාධ්‍ය වලින් පෙන්නවා යම් ආකාරයකට මිනිස්සුන්ට ගෑස් හම්බුනේ නැහැ අතර. ඒ නිසා මිනිස්සු අසරණභාවයට පත් වුණා. ඒ නිසා මේවට විසඳුමක් ඉක්මනින්ම අවශ්‍යයි කියන කාරණේ අපි මතක් කරන්නත් ඕනේ. ඔව්. සමීර දැන් ඊයේ හැන්දෑවේ 5:05 විතර වගේදී මම දැක්ක මේ බත්තරමුල්ලේ පැලවත්තේ ෂෙඩ් එකක් තියෙනවා. ඒක ආසන්නයේ ගෑස් පෝලිම මීටර් 100ක් විතර දිගට. ඒකේ මේ මඳ වැස්සකුත් එක්ක සමහර වෙලාවට ඒ ගෑස් ටැංකිය හොයන්න ආවේ ගෙදර දරුවට කිරි ටික හදාගන්න ගෑස් එක නැති නිසා වෙන්නේ නැති. හංගන්න දෙයක් නෙවෙයි. මේ වෙනකොට ගෑස්, සීනි, සිමෙන්ති, භූමි තෙල් හිඟයක් තියෙනවා. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් ඒකයි. යොහන් බාසුරයි වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. පාරිභෝගිකයෝ බඩු සොයා හතර අතේ දුවති. බඩු සොයා හතර අතේ දුවති. ගෑස්, සීනි, සිමෙන්ති, භූමි තෙල් හිඟයක්. ඒ අනුව විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ අර සමීර කිව්වාගේ ගෑස් පිළිබඳ කතාවට. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහත්මයා ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් ඇඳවමින් පැවසුවේ ගෑස් වෙළඳපොලේ පවතින මාෆියාව කළ තර්ජනයක් හේතුවෙන් පහුගිය 28 වනදා සිට ගෑස් සැපීම අත්හිටුවීමට සිදුවීමෙන් ලිට්‍රෝ ගෑස් හිඟය ඇති වූ බව. ගෑස් මාෆියාව ක්‍රියාත්මක කරන කණ්ඩායම පසුගිය අවුරුදු 10 ඇතුළේ ගෑස් වෙළඳපොලේ වෙනත් කිසිවෙකුට ගෑස් විකිණීමට ඉඩ නොදුන් බවත් තෙෂාර ජයසිංහ මහත්මයා කියනවා. අපි බලමුද එතුමා ඊයේ මේ මාධ්‍ය හමුවේ කරපු කතාව. අපි ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිවලදී ඇහුවා මොකද්ද මේ මාෆියාව? කවුද මේ මාෆියාව කරගෙන ඉන්නේ? මොකද්ද ඒකේ ප්‍රතිඵල? මේ රටේ නොයෙකුත් ජාතිය මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා. මේ ගෑස් වෙළඳ පොළට අදාළව ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ මාෆියාවක්. කාටවත් මේ වෙළඳ පොළට එන්න දෙන්නේ නැහැ. එක කණ්ඩායමක් විතරයි මේ වෙළඳාම කරන්නේ. කවුරු හරි ඒක වෙනස් කරන්න හැදුවොත් ඒ වෙනස් කරන පුද්ගලයාට විරුද්ධව හෝ ඒ ආයතනයට විරුද්ධව කටයුතු කිරීම තමයි මේ කණ්ඩායම් වල අභිලාෂය වෙන්නේ. ඒකට පක්ෂ අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනාම ඉන්නවා. ඒක නිසා මේ හොරුන් කවදාවත් අපිට රාජ්‍ය ආයතනයක් වැඩ කරන මිනිහෙකුට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඔබට ගෑස් දෙන්න ගෑස් බිඳුවක්වත් අපි ළඟ තිබ්බේ නැහැ. හේතුව ගෑස් නව මෙතනට ඇවිල්ලා තිබ්බා. වුන් අපිට තර්ජනය කරා ගෑස් දෙන්න බෑ. උඹලා මේ කොන්ට්‍රැක්ට් එක තව අවුරුදු දෙකකට දික් කරන්න
නැත්තම් කියලා. මේ වන විට ගෑස් අපි පෙර පරිදි නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. තව දවස් 7ක් විතර යනකොට අපිට පුළුවන් වෙයි මේ ස්ටොක්ස් නැවත තොග එක් රැස් කරන මට්ටමට, ඒ කියන්නේ ඔබට කඩේට ගියාට පස්සේ පිරීලා තියෙන මට්ටමට දකින්න ලැබෙන්න තව දින 7ක් විතර යයි. කියන පොරොන්දුව දවස් 7කින් ආයේ මේ පෝලිං තියෙන්න බෑ සභාපතිතුමා. අපි බලාගෙන ඉන්නවා මේ ඔබතුමාගේ වොයිස් කට් එක. මේ ඔබතුමා කියන දේ දැම්ම වගේම දවස් 7කින් ආයේ ගණන් කරලා බලන්න ලෑසි. ඒ වගේම ගෑස්, සිමෙන්ති, සීනිවල මේ හිඟය එක පැත්තකින් ගත්තම ලෝක තත්ත්වයක් වගේම තමයි අපි දන්න කියන උදවියට පිටරටවල ඉන්න නිකන් කතා කරලා බැලුවහමත් ඒ රටවලත් මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. හැබැයි මේක දිගට තියෙන්න බෑ. මේක කෙටි කාලයක් තුළ කොහොම හරි විසඳ ගන්න වෙනවා. රටට ඩොලර් එද්දි මේ ගැටලුව විසඳෙයි. සිමෙන්ති ප්‍රශ්නෙත් සති 2කින් විතර වගේ විසඳෙයි කියලා කියනවා. අපි බලාගෙන ඉන්නවා විසඳෙයිද කියලා. නැත්නම් අපිටත් ඉන්න පෝලිං වල තමයි සමහර. ඔව් ඉතින් පෝලිං යුගයක් අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි උත්සාහ කරමු සභාපතිතුමා කියපු කතාව අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා දින 7ක්. දින 7න් පස්සේ පිරීලා තියෙයි කිව්ව කඩවලට ගියාට පස්සේ දකිද්දි ආසිතේ දැන් ගියාම දිනුෂ අපිට ගෑස් නැහැ. ඇත්තටම දැක්කහම ගෑස් 10ක් ගෙනල්ලා තමයි ඒගොල්ලන්ගේ ලොරියෙන් ගෙනත් දෙන්නේ. ඊට පස්සේ ඒ 10 ගන්න පොලිමේ ඉන්නවා. ඊට පස්සේ අනිත් කට්ටිය හැරිලා යනවා. මෙන්න මේක ඉවත් කරන්න ඕන ඉක්මනින්ම මේ ක්‍රමවේදය අපි බලාගෙන ඉමු සභාපතිතුමා කියපු කතාවත් එක. අපි යනවා දිනමින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයට. දකුණු ආසියානුවන් තුල කොවිඩ් මරණ අවදානම දෙගුණ කරන ජානයක් ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ. මේ කතාව සන්ධ්‍යා කරුණාරත්න ලියන්නේ දිනමින පුවත්පතට මේ විදිහට. COVID-19 වෛරසයේ ආසාදනයෙන් පෙනහළු අක්‍රියව මරණයට පත්වීමේ අවදානම දෙගුණ කරන ජානයක් දකුණු ආසියාවේ ජීවත් වන පුද්ගලයන්ගෙන් සොයා ගැනීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමත් වී තිබෙනවා කියලා කියනවා. මේ ජානය දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් 60ක් තුල පවතින බව අනාවරණය වී ඇති අතර දකුණු ආසියාතිකයන්ට කොරෝනා අවදානම වැඩි වශයෙන් බලපෑමේ හේතුව මෙය බවට අනාවරණය වී ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවලු. ඒ අනුව මේ ජානය යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් 15ක් තුල දක්නට ලැබෙන බවත් අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් 2ක් තුල සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් 1.8ක් තුල ඇති බවට හඳුනාගෙන තියෙනවලු. දකුණු ආසියානු කට්ටියට තමයි දිනුෂ ඒකෙත් බලපෑම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා කොහෙන් මොකක් ප්‍රශ්නයක් ආවත් අපි කොහේ හරි ගෑවිලා ඉන්නවා. ඒ කියන්නේ සෑහෙන ප්‍රවේශම් වෙනවා මේ රැල්ලත් එක්කම. දැන් තව ඖෂධයක් හොයාගත්තා. ඒක බ්‍රිතාන්‍ය විසින් පාවිච්චියට අනුමැතියට භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්න පහුගිය 4 වෙනිදා මොල්නුපිරවීර් කියන මේ ඖෂධය මේක ඕරල් කැප්සියුල් එකක්. එහෙම නැත්නම් ගිලින කරලක් විදියටයි නිෂ්පාදනය වෙන්නේ. එක්ස්පර්ට් පැනල් ටු ඩිසයිඩ් ඔන් කොවිඩ් ටැබ්ලට් යූස් හියර්. ලංකාවේ මේක පාවිච්චි කිරීම සඳහා සුදුසුද නැද්ද කියන එක තීරණය කිරීම සඳහා විශේෂඥයින්ගේ කමිටුවක් පත් කර තිබෙන බව අද ඩෙලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. ඉෂාර මූදුගමුවේ වාර්තා කර සිටින්නේ. ඒ අනුව මහාචාර්ය රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරනවා මේ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. එතකොට මේ ඖෂධය ලංකාවට ගෙන්නන්න සුදුසුද? ගෙන්නනව නම් කවදද ගෙන්නන්න ඕනේ? කොහොමද ගෙන්නන්න ඕනේ? මේ කාරණා පිළිබඳව සොයා බැලීම සඳහා මේ විශේෂඥ කමිටුව පත් කළා කියලා ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරද්දී දැන් ඩෙන්ගු පිළිබඳව අවධානය අඩු වෙලා මේ කාලෙදී. හැබැයි අද ඩෙලි මිරර් පුවත්පත සඳහන් කරනවා dengue on the rise, health authorities on alert to avert dengue epidemic. ඒ කියන්නේ ඩෙන්ගු අවදානම තවදුරටත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඩෙන්ගු වසංගතය, ඩෙන්ගු එපිඩෙමික්ස් එකක් එහෙම නැත්නම් ඩෙන්ගු වසංගතයක් සඳහා දැන් නැවත වතාවක් ඉඩකඩ විවෘත වෙලා තියෙනවා. මොකද මේ අවුරුද්දේ 22902ක් රෝගීන් වාර්තා වෙනවා මේ අවුරුද්දේ. එයින් 504ක් වාර්තා වෙන්නේ පළවෙනි දවස් 4. මේ මාසේ පළවෙනි දවස් 4න් රෝගීන් 504ක් වාර්තා වෙනවා. මේ අවුරුද්දටම මේ දක්වා 20902ක් රෝගීන් වාර්තා වෙනවා. එයින් මේ නොවැම්බර් මාසේ මුල් දවස් 4දී වාර්තා වෙනවා රෝගීන් 504ක්. එතකොට මේ වැස්සත් එක්කම මේ නිරත දෙක මෝසම ඉවර වෙලා ඊසාන දෙක මෝසම ආරම්භ වෙනවා. මේ අන්තර් මෝසම් තත්ත්වය ඇතුලේ 504ක් රෝගීන් වාර්තා වෙනවා මේ මාසේ දවස් 4ක් ඇතුළත. එහෙමනම් වත්තපිටිය සුද්ධ පවිත්‍ර කරගන්න වෙනවා. වටේ පිටේ කොහෙවත් යන්නේ නැතුව, කොරෝනා හදාගන්න නැතුව ගෙදරට වෙලා ගෙදර සුද්ධ පවිත්‍ර කරගන්න එකේ වගකීම තියෙනවා. මොකද ඩෙන්ගු සහ
කොරෝනා රෝග ලක්ෂණ දෙකම එකට එන්න පුළුවන් කියලත් විශේෂඥවරු කියනවා. ඔව් දිනුෂ දැන් ඒ වගේම දැන් කොරෝනා තත්ත්වය පිළිබඳව අපි ආරම්භයේදීත් යමක් සඳහන් කළා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කියපු කතාවත් එක්ක. එතනදී දිනුෂ දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා අපි ඒ කට්ටියත් වෛද්‍යවරුත් සමහර තැන්වල මේ මුවාවරණ පළඳින්නේ නැතුව ඉන්නවා කිව්වා. එතකොට තවත් අපි රටේ පිළිගත් චරිත සමහරක් ප්‍රසිද්ධ තැන්වලට ගිහිල්ලා මුවාවරණ දාන්නේ නැතුව ඉන්නවලු. එතකොට අත්සෝදන්නේ නැහැ මේ සෞඛ්‍ය පුරුදු අමතක කරලා කටයුතු කරනවා දැක්කහම සාමාන්‍ය පුරවැසියා හිතනවා අපිට දැන් රටේ කොරෝනා නැහැ ඒ නිසා තමයි මේ කට්ටිය නිකන් ඉන්නේ මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්තේ ඒ නිසා ගැටලුවක් නැහැ අපිත් ඒ අනුගත වෙමින් යන්න පුළුවන් කියලා. අන්න ඒක නවත්තන්න කියලා තමයි කිව්වේ ඊයේ දවසේදී විශේෂ ඉල්ලීමක් කරා. තාමත් මේ ආපදාව සෞඛ්‍ය ආපදාව රට තුල තියෙන හින්දා මේ සියලුම කරුණු වලට අනුගත වෙන්න. එහෙම නැත්නම් අපි අර පහුගිය කාලේ හිටියා වගේ ආයිමත් රට වහගෙන එහෙම නැත්නම් අපිට නිරෝධායන නීතිත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙයි. ආයමත් තැනින් තැන වහගෙන යන්න වෙයි, ලොක්ඩවුන් කරන්න වෙයි. ඉතින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න නැතුව රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගෙන යන වෙලාවේ ඔබත් ඒකට සහයෝගය දෙන්න කියලා තමයි කාරුණිකව ඉල්ලීමක් කළේ. දැන් දිනවෙන පුවත්පතේ වාර්තා වෙන්නේ මේ විදිහට කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව සටහනක් තියෙනවා. ප්‍රතිකාර ලබන පිරිස තවමත් නිරෝධායන මධ්‍යස්ථානවල රෝහල්වල 15488 දෙනෙක් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මරණ රට තුල සම්පූර්ණයෙන්ම 13821ක් වාර්තා වෙනවා. ඒ වගේම මේ මොහොත වලට සමස්ත සුව වෙච්ච පිරිස කොරෝනා ආසාදනයෙන් 514573 දෙනෙක් ලෙස වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම කොවිඩ් එන්නත් කරන ක්‍රියාවලියත් අනිත් පැත්තෙන් ආරම්භ වෙනවා. අපි ඊට කලින් කියමු ඊයේ දවසේ දිනුෂ 628 දෙනෙක් රෝගීන් රට තුලින් වාර්තා වෙනවා. මරණ 15ක් වාර්තා වුණා. ඉතින් මේක ටිකක් අවදානම් තත්වයක්. රෝගීන් 500ක්ම වාර්තා වීම පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් කළා. ඒත් එක්කම දැන් මේ සියලු දේවල් වලට ප්‍රධානතම එන්නත්කරණය තමයි විසඳුමක් හැටියට අපි භාවිතා කළේ. එන්නත්කරණය රට තුල මේ මොහොත වලට සිදු වෙලා තිනවා. පළවෙනි මාත්‍රාව අරගත් පිරිස වාර්තා කරනවා 1,57,26,331ක් ලෙස වාර්තා වෙනවා. මාත්‍රා දෙකම ගත රටේ පුරවැසියන් 1,35,23,722ක් ලෙස දිනමින පුවත්පත වාර්තා කර තිබෙනවා. සමස්ත එන්නත්කරණයේ අනුව 2,92,72,573 දෙනෙක් මේ මොහොත වන විට එන්නත්කරණය කරගෙන තිබෙනවා. දැන් හමුදාපතිතුමා කිව්වයි ඊයේ වන විට තුන්වෙනි මාත්‍රාවත් ලබා දීමට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඒකට මාස 6ක් ගිය පිරිසට දෙවෙනි මාත්‍රාව අරගෙන ෆයිසර් එන්නත තමයි අපි ලබා දෙන්නේ රට තුල. ඒ නිසා මේකත් ලබා ගන්න අපේ තවමත් ප්‍රතිශක්තිය හීන වෙලා තිබෙනවා නම් මේ එන්නත් දෙකම අරගෙන ආයමත් ඒ වැඩි කර ගැනීම සඳහා තුන්වෙනි මාත්‍රාව බූස්ටර් එන්නත ලබා දීමට කටයුතු කරනවා කියලා හමුදාපතිතුමා කිව්වා. දැන් තුන්වෙනි මාත්‍රාව දෙන්න හදද්දී සමහරක් අය තාමත් දෙවෙනි මාත්‍රාව අරගෙනත් නැහැ. පළවෙනි මාත්‍රාව අරගත්තේ නැති පිරිසකුත් ඉන්නවා. ඒ නිසා දැන් නීති දැන් කැනඩාවේ යම් යම් ප්‍රධාන ස්ථානවලට ප්‍රසිද්ධ ස්ථානවලට යනකොට කොවිඩ් එන්නත ලබාගත්ත කාඩ් පත අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනලු. ඒ අනුව දැන් කෙහෙලිය රඹුක්කැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා කියනවා අපේ රටේ තේ නීතිය එලෙසින්ම ගේන්න සිද්ධ වෙයි. මොකද නීති දාලා හදන්න නෙමෙයි තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කොවිඩ් මාත්‍රාව ලබාගත එන්නත අරගෙන තමයි කාර්යාල පරිශ්‍රම වලට ඇතුල් කිරීමට ඉන්න ප්‍රස්තාව ලබා දෙන්න සිදු වෙන්නේ කියලා. ඉතින් මේ දේවල් නීති වලින් හදන්න කලින් අපි අපේ වගකීම ඉටු කරොතින් මේ සියල්ලෙන්ම මෙදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔව් සමීර ඇත්ත. දැන් සිංගප්පූරුව තීරණය කළා තිනවා ජනවාරි මාසේ ඉඳලා රාජ්‍ය සේවකයෝ එන්නත අරගෙන නැත්නම් ඒගොල්ලොන්ට පඩි නැතුව ගෙදර තියන්න. නෝපේ. ඊළඟට දැන් සමීර කිව්වා කොයි වගේ ප්‍රගතියක්ද ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙලේ තියෙන්නේ කියලා. හැබැයි යුරෝපය පවා එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්නේ නැහැ කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් නැවත වතාවක් තැති අරගෙන තියෙනවා මේ ඊළඟට එන ශීත ඍතුවත් එක ශීත ඍතුව ආරම්භ වෙලා තියෙනවා. මේ පාර ශීත ඍතුව ඊටම දැඩි කියලාත් දන්න කියන ඇත්තෝ කියනවා. ශීත ඍතුවත් එක්ක යුරෝපයේ කොරෝනා රැල්ල තවත් ඉහළ යන්න පුළුවන්. තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අද වාර්තා කරනවා ජිනීවා ඉඳලා AFP පුවත් සේවය උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත යුරෝපා රටවල කොරෝනා ඔඩුදුවයි. ඔඩුදුවෙන් පස්සේ හරි අමාරුයි සුව කරගන්න. යුරෝපයේ යලිත් වරක් COVID-19 කේන්ද්‍රස්ථාන වීමේ ලකුණු පෙන්වුම් කරන බව දෛනිකව යුරෝපා රටවලින් වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අනුව ලබන වසරේ පෙබරවාරි වන විට යුරෝපයේ COVID-19 මරණ සංඛ්‍යාව ලක්ෂ 5 සීමාව පසු කරાવી කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. මේ යුරෝපයේ තත්ත්වය පාලනය කිරීම සඳහාම ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනමම කෙනෙක් පත් කරා අධ්‍යක්ෂවරයෙක් පත් කරා හැන්ස් ක්ලූග් කියන්නේ ඔහු හැන්ස් ක්ලූග් මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා අද වෙනකොට නැවත වතාවක් යුරෝපා රටවලින් ආසාදිතයෝ මරණ සංඛ්‍යාව වාර්තා වෙන්න පටන් ගන්න
තියෙනවා වැඩි වශයෙන් වෛරසය පාලනය කිරීමට ප්‍රමාණවත් ආකාරයට එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක නොවීම තමයි මේකට එක හේතුවක්. ප්‍රධාන හේතුව විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කටයුතු භාර නියෝජිතයා එහෙම නැත්නම් හැන්ස් ලූක්ස් කියන්නේ යුරෝපයේ එන්නත් කරන වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක නොවීම තමයි මේකට හේතුව. එතකොට ලංකාවේ අපි සාර්ථකද අසාර්ථකද කියලා එහෙම නැත්නම් එළියට බහැලා වාද විවාද කරන්නේ නැත්නම් පෝලිං ගැන අපි කතා කරනවා වගේම අනිත් පැත්තෙන් අපිට පෝලිමට යන්න හරි ඉඩකඩ ලැබෙන්නේ ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක වෙච්ච නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා සාමාන්‍යයෙන් ස්පාඤ්ඤ විතරක් 80%කට එන්නත ලබා දීලා තියෙනවා. අනිත් බොහෝ රටවල් වලට මේ එන්නත සාර්ථකව එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි කොරෝනා රැල්ල නැවත වතාවක් යුරෝපයේ ඔඩු දුවන්නේ. ඒ වගේම චීනෙත් තර්ජනයාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා කොරෝනාව. අලුත් කොරෝනා රැල්ල පාලනය කිරීම අසීරුයි. ඒත් ලංකාදීපයම වාර්තා කරන්නේ චීන සෞඛ්‍යංශ බියපල කරනවා. මොකද චීනය පුරා පැතිරීමට පටන්ගත් නව කොරෝනා රැල්ල පාලනය කිරීම අසීරු වී ඇතැයි චීන සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මේ වන විට චීනයේ පළාත් 31න් 19ක් පුරාම කොවිඩ් රැල්ල ව්‍යාප්ත වෙලා තියෙනවා. මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. චීනය නීති දැඩි කරලා තියෙනවා මේක පාලනය කරගන්න. ඒ අතරේ දැන් දරුවෝ එක්ක මේ පහුගිය දවස්වලට සමීරක වගේ විනෝද චාරිකා යනවා, වන්දනා ගමන් යනවා, නෑදෑයෝ බලන්න යනවා. ඒවා හරි මානුෂික කාරණා තමයි. හැබැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයාගේ ප්‍රකාශයක් අද Daily Mirror පුවත්පත වාර්තා කරනවා. Increase in the tendency of COVID-19 spreading among children again. නැවත වතාවක් දරුවන් අතරේ COVID-19 පැතිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා කියලා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා කරන ප්‍රකාශය අජිත් සිරිවර්ධන වාර්තා කරනවා Daily Mirror පුවත්පතට. මෙහෙම ගියොත් ආයේ ඉස්කෝල වහන්න වෙයි, අපිට එක තැනකට වෙලා ලොක්ඩවුන් වෙලා ඉන්න වෙයි කියන කාරණාව තමයි එතුමා කියන්නේ. මොකද පාරේ යන වාහන දිහා බැලුවාම පුදුම හිතෙනවා. ඒ විතරක් නෙවෙයි විනෝද චාරිකා යන්න, තමන්ගේ ඥාති හිතවතුන් බලන්න යන්න බොහෝ දෙනෙක් පෙළඹෙලා තියෙනවා. හැබැයි ඒ බොහෝ දෙනෙක් දන්නේ නැහැ තවම අවදානම පහව ගිහිල්ලා නැහැ කියලා. ළමා මාට්ටුවට එහෙම නැත්නම් රිච්වේ ආරය ළමා රෝහලට මේ වෙනකොට අලුතෙන් රෝගීන් 4 දෙනෙක් දරුවෝ 4 දෙනෙක් ඇතුළත් කරලා තියෙනවා. මීට කලින් දරුවෝ 16ක් ප්‍රතිකාර ලැබුවා කියලා කියනවා. නැවත වතාවක් දරුවන් රෝහලට ඇතුළත් කිරීමේ ප්‍රවණතාවක් ඇති වෙලා තියෙනවා. අනේ දරුවෝ ටික ප්‍රවේශම් කරගන්න. ඔව් දිනුෂ දැන් අපි දැන් 6 ශ්‍රේණිය ගත්තාම පළමු ශ්‍රේණිය ගත්තාම දරුවෝ පාසලට ගියා, අලුත් ඉස්කෝලවලට ගියා. 6 ශ්‍රේණියේ දරුවෝ ශිෂ්‍යත්වයේ සමත් වෙලා ඊළඟට පළමු ශ්‍රේණියට ඇතුළත් කරපු දරුවෝ මේ දරුවන්ට යාළුවා කවුද කියලාවත් තාම දන්නේ නැහැ. එක දවසයි ඉස්කෝලේ යන්න පුළුවන් උනේ සමහර ළමයින්ට, නැත්නම් දවස් 2යි උපරිම 3යි ගිහිලා තියෙන 6 ශ්‍රේණියේ දරුවෙක්. ඉතින් ඒ නිසා ළමයින්ට පාසල් යන්න අකුරු කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා තමයි දෙමව්පියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. මොකද කාරණේ ඔබ පරිස්සම තියාගත්තොත් තමයි රට විවෘත කරමින් පාසල් යලි විවෘත කළා අපිට හරියාකාරව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා දෙමව්පියන් වන ඔබට ලොකු වගකීමක් තියෙනවා රට යහපත් තත්වයට සෞඛ්‍ය ආපදාවෙන් මිදිලා අරගෙන එන්නට. ඉතින් අපි ඒ කොරෝනා පිළිබඳව තොරතුරු වාර්තා කරමින් හිටිය අද දවසේ ජාතික පුවත්පත්වල වාර්තා වෙලා තිබුණු. අපි ඊළඟට දිනුෂ අවධානය දිනාගත්ත තවත් කාරණයක් රට තුළ වාර්තා වුණු ඊයේ දවසත් පෙරේදා දවසත් තුළ අපි මාධ්‍ය වලින් දැක්කා මේ කාරණේ. අද දිවයින පුවත්පතේ එනවා මේක අලුත්ම තත්ත්වය කුමක්ද කියලා. ගමන් බෑග් එකක් තුල තිබුණු මලසිරුර පිළිබඳව කතා කළා. කාන්තා මලසිරුරක් හම්බෙලා තිනවා. අනන්‍යතාවයක් හෙළි කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කාගේද කින්ද මන්ද කියලා හොයාගන්න බැරි වුණා. දැන් තොරතුරු එළියට අවිලා තිනවා ඊයේ දවස වුණේට. අද දිවයින පුවත්පතේ ඒක අරගෙන එනවා මේ විදිහට. ගමන් බෑග්ගේ මලසිරුර මාලිගාවත් ඒ පාතුමාගේ කියලා තමයි කියන්නේ. සැමියා සහ දරු දෙදෙනා සිරුර හඳුනා ගනිති. අතුරුදන් වී ඇත්තේ රන් භාණ්ඩ බේර ගන්න ගිය දවසේ අතුරුදන් වූ කාන්තාවත් සොයා තවත් පාර්ශව 3ක් මෝචරියට ඇති කියලා තමයි කියන්නේ. කණ්ඩායම් 3ක් ඇවිල්ලා තියෙනවා මේ කාගේද කියලා බලන්න. අබිරාජ් සඳමින් ඝාතනය කර ගමන් බෑග් එක දමා සපුගස්කන්ද මාබිම පාරේ කසල ගොඩක දමා තිබූ කාන්තා මලසිරුර මාලිගාවත්තේ පදිංචිව සිටි 45 සැවරිදි මොහමඩ් ෂාපී පාතුමා මුන්තාස් නැමැති දෙදරු මවකගේ බව පොලිසිය විසින් හඳුනාගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. වැඩිදුර වාර්තාවක් අරගෙන එනවා මේ විදිහට. මෙම කාන්තාවගේ මලසිරුර තබා තිබූ රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ඊයේ දහවල් පැමිණියගේ සැමියා වන NAM අමලොල්ලා සහ දරුවන් දෙදෙනා විසින් සිරුර හඳුනාගත්තලු. මාලිගාවත්තේ ජාතික මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිඳ පසුගිය 28 වෙනිදා සිට අතුරුදන්ව සිටි බව ඇගේ සැමියා විසින් බ්ලූමෙන්ඩල් පොලිසිය වෙත පැමිණිල්ලක් කරනවා. මේ කාන්තාව උකස් ලැබූ රන් ආභරණ කීපයක් බේරා ගැනීමට තවත් කාන්තාවක් සමග ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බව
පොලිස් විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙනවා. මේ කතාවේ දැන් අර කාන්තාව කියපු මේ කාන්තාවත් එක්ක ත්‍රිරෝද රථයේ ගිය කාන්තාව කියපු කාරණාත් එක්ක පරස්පරතා තියෙනවා කියලා තමයි පොලිසිය සඳහන් කරන්නේ. ඊට පස්සේ CCTV දර්ශන පරීක්ෂා කරලා තියෙනවා. මේ කාන්තාව ගිය තැන පිළිබඳව අර ත්‍රිරෝද රථයේ ගිය කාන්තාව කියපු තොරතුරුත් එක්ක සංසන්දනය වෙන්නේ නැහැ. එහෙම කාන්තාවක් බැහැලා ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා පරීක්ෂණ මට්ටමේ දැන් තියෙන්නේ වැඩි. ඔව්. දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ටාස්ස පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහත්මයා මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා කියලා ලංකාදීපයත් වාර්තා කරනවා. ලංකාදීපේ තව එක් කාරණාවක් අනාවරණ කරනවා. ඒ තමයි මේ කාන්තාව සූදුවට ඇබ්බැහි වෙච්ච කාන්තාවක් කියලා. අද ලංකාදීපේ වාර්තා කරනවා මුල් පිටුවේ සපුගස්කන්දෙන් හමු මලසිරණ මාලිගාවත්තේ දෙදරු මවකගේ සූදු සෙල්ලමට ගිය ගමනක අවසානයක් කියලා ඉන්දිකා රාමනායක මල්වානි WM විතානගේ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති සහ රාගම විමුක්තියේ රුද්‍රික වාර්තා කර සිටින්නේ. තම බිරිඳ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කිරීමේ නිරත වන බවත් ඇය සූදු සෙල්ලම් කිරීම සඳහා නිතරම මේ විදියට මෝදරවැල්ල ප්‍රදේශයට පැමිණෙන බවත් ඇයගේ සැමියා බ්ලූ මෙන්ඩල් පොලිසියට කරපු පැමිණිල්ල සඳහන් වෙනවා. මේ කාන්තාව සංවිධානාත්මකව සූදු ක්‍රීඩාවේ බූරු ගැසීමේ යෙදෙනියක බවත් සිද්ධිය වූ දින කිසියම් ස්ථානයක සූදු ක්‍රීඩාවේ නිරත වන අවස්ථාවේ මුදල් ආරවුලක් මත කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් ඇය ඝාතනය කළේද නැත්නම් වෙනත් කිසිදු හේතුවක් මත මේ ඝාතනය සිදු කළාද යන්න හෙළිකර ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා කියනවා. සමීර දැන් මේ වගේ සිද්ධි වාර්තා කරද්දී අපිත් ලොකු වැරද්දක් කරනවා මාධ්‍ය විදියට. මොකද මේ අවුරුද්දේ මුල ජනවාරි මාසයේ අර පොලිස් නිලධාරියෙක් මේ විදිහේ ඝාතනයක් සිදු කරපු සිද්ධිය වාර්තා කළා. අපි CCTV දර්ශන එක්ක මෙහෙමයි ගිහිල්ලා තියෙන්නේ බෑග් එක ගෙනාවේ මෙහෙම ඊට පස්සේ මේක මේ සිද්ධිය ආනික අපිත් ළඟ හිටියා වගේ මවලා පෙන්නනවා. හැබැයි ඒ මවලා පෙන්වීම තමයි අනිත් පැත්තෙන් තවදුරටත් තව කෙනෙක්ට කොහොමද මේ වගේ අපරාධයක් කරන්න කියන මාර්ගෝපදේශය නැත්නම් ඒ උපදෙස් ටික දෙන්නේ. නිසා දැන් මේ කාන්තාව සූදු කෙලින්න ගිහිල්ලා මේ අනතුරටපත් වුණා කියන සිද්ධිය වාර්තා කරනවා වගේම ඒක තමයි ඇත්තටම වාර්තා වෙන්න ඕනේ. මේකේ නරක පැත්ත බරපතල පැත්ත මේකයි කියලා නැතුව මේ සිද්ධිය මේගොල්ලෝ ගෙනාව මෙහෙම සූට් කේස් එක ගෙනාව මෙහෙම මේ සිද්ධිය මේ විදිහට පියවරෙන් පියවර වාර්තා කිරීමේ අයහපත් ප්‍රතිඵල තියෙනවා කියලා අපි අනිත් පැත්තෙන් තේරුම් ගන්න වෙනවා. ඊළඟට දෙමටගොඩ රුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳව පරීක්ෂණ පුළුල්ව සිදු කරනවා කියලාත් ලංකාදීපේ වාර්තා කරනවා. දෙමටගොඩ රුවන්ගේ බැංකු ගිණුම් සේප්පු පුළුල් සෝදිසියක් නීතිපති උසාවියට කියයි සැකකරු යලිරිමාන් නිමන්ති රණසිංහයි වාර්තා කරන්නේ. අර පහුගිය දවසක සුපිරි මෝටර් රථ ගණනාවක් ප්‍රාඩෝ ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම සුපිරි වාහන 4-5ක් තිබුණානේ. ස්වාමීනි මේ විමර්ශන ඉතාමත්ම සූක්ෂ්ම ආකාරයෙන් සිදු කරමින් පවතින බව සඳහන් කරන්නට ඕනේ. පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ටාසයට බාර දෙන ලැබූ මේ පැමිණිල්ලට අදාළව ඉක්ුත් අගෝස්තු මාසයේ 4 වෙනිදා මේ අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව සැප්තැම්බර් 17 වෙනිදා අධිකරණයට කරුණු වාර්තා කළා. අගෝස්තු ඉඳලා ඉතාම සූක්ෂම විදිහට තමයි මේ විමර්ශන කටයුතු කරලා තියෙන්නේ. කිසිදු රැකියාවක් නොකරන දෙමටගොඩ රුවන් සහ ඔහුගේ පුත්‍රයා මේ වාහන ගත්තේ කොහොමද? පසුව ඉක්ුත් 3 වෙනිදා විමර්ශකයන් විසින් තවත් සුඛෝපභෝගී වාහන 3ක් අත්අඩංගුවට ගන්නවා. දෙමටගොඩ රුවන් නැමැත්තගේ සහෝදරයා වන දෙමටගොඩ චමින්ද කියන අයගේ බිරිඳට අයිති බොරැල්ල කොටාපාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක තිබූ ඇගේ නමට ඇති වාහන සුඛෝපභෝගී වාහනයක් ගාල් කර ඇති බවත් තවත් වාහන දෙකක් විමර්ශන සඳහා අත්අඩංගුවට ගත්තා. මේවයි වටිනාකම රුපියල් ලක්ෂ 800කට ආසන්න. ඊළඟට මේ සැකකරුගේ බිරිඳට අයිති දෙමටගොඩ පිහිටි ගිම්හාන රෙස්ටොරන්ට් නැමැති ආයතනයෙන් මාසික රුපියල් ලක්ෂ 5ක මුදලක් ලැබෙන බවටත් අනාවරණ වී තිබෙනවා. ඉතින් මේ දෙවියන්ට ලක්ෂ ගණන් වලින් පවුම් ගණන් වලින් රන්තට පූජා කරන්න බැරි කමකුත් නැහැ නේ. ඔව්. අපි ඊට පස්සේ ඒ කතාවත් එක්කම මේ කාවිද ජයවර්ධන മന്ത്രിවරයා උසාවි ගිහිල්ලා තියෙනවා. අපි විරාමයක් අරගන්නවා. විරාමයෙන් පස්සේ ඒ ගැන කියන්න සූදානම්. යලිත අපි මේ පත්තරමේන්තුවේ ඉන්නේ. ඔව් දිනුෂ අපි කිව්වා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා උසාවිය යන සූදානමක් තියෙනවා කියලා. ඊට කලින් අපිට තව කතාවක් කියන්න තියෙනවා. ඒ තමයි අපි අර පොතක් ගැන කියනවා වගේම හැමදාම සෙනසුරාදාට ITN මනුෂ්‍යත්වයේ සත්කාරය පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. දැන් අපේ සභාපතිතුමාගේ කාර්යාලයට ලිපි ලැබෙන ප්‍රමාණය ගොඩක් තියෙනවා. ඉතින් මේ ලැබෙන ලිපි අතරින් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා සභාපතිතුමා මේ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සඳහා යොමු කරන ලිපි වලට. ඒ කියන්නේ දැන් මේකේ විශේෂයෙන්ම
අහිංසක මිනිස්සු අසරණ මිනිසුන්ට යම් සත්කාරයක් කරන්න පුළුවන් නම් ස්වාධීන රූපాయని මාධ්‍ය ජාලය ඉක්මනින් මේ සඳහා යොමු වෙන මාධ්‍ය ජාලයක්. ඒ නිසා අපි සූදානම් අද දවසේදීත් මේ අසරණ පවුලකට යම් උදව්වක් කරන්න ඔබේ සහයෝගයත් අරගෙන උදව් කරන්න පුළුවන් කමක් කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට උපකාරයක් කරන්න කියලා අපි මේ සඳහන් කරන්නේ. පහුගිය දවස්වල අපි වාර්තා කරපු සිද්ධීන් වලට ඔබේ ප්‍රතිචාර ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම මේ අහිංසක පවුලක් මේ අපිට ලියලා එවන්නේ එස් ලලිත් ඉලංගකෝන් මහත්මයා මෙනේරිපිටිය වරකාපොළේ ඉඳලා මේ ලියුම අපිට එවන්නේ. මේකේ සඳහන් කරනවා ස්ථීර පදිංචියට නිවසක් නැහැ කියලා. නිවසක් ලබා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. මේ පුද්ගලයා කුලී වැඩ කරමින් ජීවත් වන්නේ. ඇගේ බිරිඳට ඇස් පේන්නේ නැහැ. එක් ඇහැක් සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. අනිත් ඇහෙත් රෝග ලක්ෂණ තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම දරුවන් 3 දෙනෙක් ඉන්නවා. දරුවන් 3 දෙනා පාසල් යවන්න ඕනේ. කුලී නිවසක ජීවත් වන්නේ. ඒ නිවසනුත් ළඟදී යන්න කියලා තියෙනවා. ඒ නිසා වෙනත් නිවසක් හොයාගන්න ඕනේ. ඉන්න හරියාකාර හිසට සෙවණක් නැහැ. ඒ වගේම දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න දුරකථනයක්වත් ලබා ගන්න විදිහක් නැහැ. දරුවෝ 3 දෙනෙක් අධ්‍යාපනය නැතුව ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් මේ තරම් අසරණ මිනිස්සු කොයිතරම් රටේ ඇද්ද මේ එක්කෙනෙක් ගැනයි අපි මේ කියන්නේ. ඒ නිසා ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේ තිරේ දිස්වන ලිපිනයට යම් උදව්වක් කරන්න පුළුවන්කම තියෙනවා නම් මෙනේරිපිටිය වරකාපොළ එස් ලලිත් ඉලංගකෝන් මහත්මයාට යම් උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්න කියලා අපි ඔබට සඳහන් කරනවා. ඒ නිසා ඔබේ මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්න හොඳම වෙලාවක්. මොකද මේ කාලේදී ඔබට යමක් කමක් තියෙනවා නම් මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක තවත් අසරණ වෙලා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ නිසා කුලී වැඩක් කරගන්න යන්න විදිහක් නැහැ. කුලී වැඩක් දෙන්නේ නැහැ. කොරෝනා රෝගයත් එක්ක යම් කෙනෙකුට ආසාදිත වෙයි කියලා බය තියෙනවා. ගෙවල් වල වැඩට ගන්නෙ නැහැ දිනුෂ. ඒ නිසා ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ මිනිස්සුන්ට උදව්වක් කරන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව සංවේදී වන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒත් එක්කම ඔබ මේ ලිපි අපිට යොමු කරද්දී ඔබේ දුරකථන අංකය අනිවාර්යෙන්ම සඳහන් කරලා එවන්න. නැත්තම් කොහොමද ආධාර උපකාර කරන්නේ නේද? ඔව්. සංවේදී කතාවක් කිව්වේ. ඊපස්සේ සංවේදී පරිසර පද්ධතියක් තමයි මුතුරාජවල කියලා කියන්නේ. අපි යනවා මුතුරාජවෙල කතාවට. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කියපු කතාව. මුතුරාජවෙල සංවේදී කලාපයක් කළාට විරුද්ධව කාවින්ද උසාවි ගිහින් තියෙනවා. ඒ කතාව මේ විදිහට තමයි වාර්තා කරන්නේ. මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම් කර එය රැම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා සමගි ජන බලවේගයේ ගම්පා දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද හේෂාන් ජයවර්ධන සහ එම ප්‍රදේශයේ පදිංචි දීවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, වත්තල මීගමුව ජයල ප්‍රාදේශීය ලේකම්වරු, නීතිපතිවරයා ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් විදිහටත් නම් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මුතුරාජවෙල සංවේදී කලාපයක් කළාට විරුද්ධව කාවින්ද උසාවි ගිහින් තියෙන්නේ. ඔව්. මේ ඕක මේ හරි නේද? හරියට කිව්වනේ නේ? ඈ? ඕ මුතුරාජවල සංවේදී කලාපයක් කළාට විරුද්ධව. මේ බැලුව ඇත්තටම හරිද කියලා. ඒ කියන්නේ ඕකේ අනිත් පැත්තනේ හරියම වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ සංවේදී කලාපයක් කරාම සතුටු වෙන්න බෑ. සතුටු වීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. සතුටු වෙලා නැහැ. හරි. එක එක මානසික ගැටලු තියෙනවා. දරුවන් වේගෙන් රටපදවල මේ විදිහට අනුතුරු කරගන්නෙත් දරුවන්ගේ මානසික ගැටලුවක් නිසා කියලා විශේෂඥ වෛද්‍ය රෝමි රූබන් මහත්මයා කරනවා ප්‍රකාශයක්. සුජිත් හේවාජූලිගේ ලංකාදීපයට වාර්තා කරනවා. භද්‍ර ඇව්වැනිදී සමාජයේ බොහෝ දරුවන් ත්‍රාසජනක ක්‍රීඩාවන් වලට කැමති. හැබැයි ඒක නිසා ඒ ආවේගයන් නිසි විදියට මුදාහරින්න ඉඩක් නොලැබුණොත් දරුවෝ අනතුරුදායක තත්ත්වයන් වලට එහෙම නැත්නම් අනතුරුදායී අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා දරුවන්ට. ඒ නිසා තමයි බාල දක්ෂ විවිධ ක්‍රීඩා වගේ දේවල් ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. හැබැයි ඒකෙන් අර සීදුව වෙච්ච මාරක රිය අනතුරේ ඒකේ බරපතලකම අඩු වෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍ය රෝමි රූබන් මහත්මයා කරන ප්‍රකාශයත් එක්ක. මාරක රිය අනතුරේ සිසුවත් පියාත් රිමාන්ඩ් රියදුරු බලපත්‍රයක් නොමැතිව සුඛෝපභෝගී මෝටර් රථයක් පදවා මාරාන්තික අනතුරක් කිරීම සහ රියදුරු බලපත්‍රයක් නොමැති බාලවයස්කරුවෙකුට මෝටර් රථයක් ලබා දුන් බව කියමින් සැකපිට අත්අඩංගු කොටගෙන අධිකරණයට ඉදිරිපත් කළ 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා ලබන 10 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ද මෙල් මහත්මයා ඊයේ නියෝග කළා කියලා සඳහන් කරනවා. දැන් මේ සිද්ධියෙන් දේශපාලනය කරන්න ඕනේ නැහැ. හැබැයි මේක වැරදිලා හරි ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මොකක් හරි සම්බන්ධයක් ඇති කෙනකින් වුණා නම් මේකට ෆේස්බුක් වල සෑහෙන දේවල් ලියවෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අය බොහෝ දේවල් මේකට ලියයි. හැබැයි මේ සිද්ධියට සම්බන්ධ වෙන පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණයට මහ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෙක් කියලා කියනවා. ඒ නිසා කවුරුවත් වැඩිය ෆේස්බුක් වල සද්ද කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නේ අනුන්ගේ තාක්කල් දාර්ශනික මත පළ කරන බොහෝ අයගේ
ක්‍රියාව හැසිරීම ඒකම තමයි. මොකද නැති ප්‍රශ්න ඇති කරගන්නේ එහෙම උදවිය. ගුරු වැටුප් ගැටලුව විසඳන්නයි සරසවියේ විරෝධතා අද ලංකාදීපේ වාර්තා කරන ප්‍රශ්න ගැන කතා කරන්නේ ගුරුවරුන්ගේ. හැබැයි ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා වහාම විසඳන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු අනන්ද කාර්ය මණ්ඩල සහ සිසුහු පිරිසක් නාවල විවෘත විශ්වවිද්‍යාල ඉදිරියට ඊයේ විරෝධතාවය නිරතුනේ මෙහෙමයි. ශාන්ත රත්නායක ඡායරූප වාර්තා කරන ලංකාදීපේට එතකොට මම හිතන්නේ සලුපාලියද කොහෙදත් තියෙනවා. මේ පාලිය මොකක්ද කියලා එතකොට සමීර අපිට තේරුම් ගන්න පුළුවන්. වීදි නාට්‍ය හෝ වීදි නාට්‍ය වගේ දේවල් මේ තියෙන්නේ. හැබැයි එක පැත්තකින් මේ අපේ සාම්ප්‍රදායික කලාකරුවන්ගේ නිර්මාණ භාවිත කරන්න ඕනේ තැන මේකද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ මොන පාලියද කියලා අපිට හිතා ගන්න පුළුවන්. දැන් විදුහල්පතිවරු ගැනත් ඔය කතාව අස්සේ එනවනේ කතා ගොඩක් තිබුණා. ඉතින් දැන් දිවයින වාර්තා කරනවා පළමු ශ්‍රේණියට ළමයින් දාන්න විදුහල්පතිවරුන් අල්ලස් සිල්ලුවත් පැමිණිලි කරන්න කියලා කතාවක් එනවා. අල්ලස් කොමිසම කියන්නේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ලියන වාර්තාව 2022 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට විදුහල්පතිවරුන් අල්ලස් මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ 19/54ට පැමිණිලි කරන්නයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවලු. පළවෙනි ශ්‍රේණියයි 6 වෙනි ශ්‍රේණියටයි ওই කතාව තියෙනවා දිනුෂ දිගටම. විදුහල්පතිවරු කප්පම් ඉල්ලනවා අල්ලස් ගන්නවා මේ චෝදනා දිගින් දිගටම වාර්තා වෙන කාරණා විදුහල්පතිවරු සහ ඒ අතරමැදි පාර්ශවයන් පිළිබඳව. ඒ තොරතුරු අද දිවයින කියනවා අල්ලස් කොමිසම පැමිණිලි කරන්න කියලා එහෙම කරන්න බැහැ කියලා කතාව කියන්නේ. දැන් ඊළඟට අපි යනවා තව කතාවක් දිනමින වාර්තා කර තිබුණේ දිනුෂ අපිට ජනාධිපතිතුමා පිළිබඳව කතාවක් වාර්තා වෙනවා. ජනාධිපතිතුමා ඊයේ දවසේදී නාගලගම් වීදියේ සංචාරය කරපු ආකාරය දැක්කෙන ඡායාරූප සමග දිනමින පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයකුත් වාර්තා කරනවා. ජනපති සහ ලෝක බැංකු නියෝජිතයෝ කොළඹ නාගලගම් වීදියේ ජල පොම්පාගාරය බලන්න යති කියලා තමයි සිරස්තලේ වාර්තා කරන්නේ. කොළඹ නාගලගම් වීදියේ ජල පොම්පාගාරය ඊයේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක නාගරික සංවර්ධන ලේකම්වරයා විදිහට හිටපු කාලේ 2012 වසරේදී කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරා. ඊට උපව්‍යාපෘති 55ක් ඇතුළත් වෙනවා. නාගලගම් වීදියේ ජල පොම්පාගාරයේ එක් උපව්‍යාපෘතියක් කියලා තමයි සඳහන් කරන්නේ. කොළඹ නගරයේ වැසි ජලයෙන් යටවීම වැළැක්වීම, වියලි කාලයේදී ඇල මාර්ගවල ජලය අඩුවීම නිසා සිදුවන අපවිත්‍රතා මගහැරීම මේ උපව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා. හොඳ වැඩක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ඉන්න කාලේ කරපු ඒකේ ප්‍රගතිය සහ ඒ නිරීක්ෂණ කටයුතු වල තමයි ජනාධිපතිවරයා ඒ ලෝක බැංකු නියෝජිතයොත් එක්ක නිරත වෙලා තියෙන්නේ. මේ පිළිබඳ තොරතුරු තමයි අද දිනමින සහ අනිකුත් පුවත්පත්වල ප්‍රධාන ඡායාරූප සහිත සිරස්තල බවට පත් වී තිබෙන්නේ. ඒ අතරේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා චෝදනා කරනවා ආණ්ඩුව ගොවිබිම් මුඩුබිම් කර රටම විකුණන කුමන්ත්‍රණයක තමයි මේ නිරත වෙන්නේ. නිමල කොඩිතුවක් වාර්තා කරන්නේ විපක්ෂ නායකතුමා කරන ප්‍රකාශය. කාබනික උන්මාදය මගින් නව ව්‍යාපාර පැලැන්තියක් බිහි කර එමගින් ජනතා මුදල් ගසා කන තත්ත්වයේද බිහිවෙමින් පවතිනවා. පොහොර ගෙන්වීම රාජතාන්ත්‍රික අර්බුදයක් දක්වා තල්ලු කිරීමටද බලධාරීන්ගේ හැසිරීම සහ ක්‍රියාකලාපයේ හේතු වෙලා තියෙනවා. මෙරට ජනතාව කෘෂි කර්මාන්තයෙන් ක්‍රමෙන් ඈත් කළා කෘෂි ඉඩම් මුඩුබිම් බවට පත් කළා බහුජාතික සමාගම් වලට කුණු කොල්ලට විකුණන්න තමයි ආණ්ඩුව මේ න්‍යාය පත්‍රය හදලා තියෙන්නේ කියලා සඳහන් කරනවා විපක්ෂ නායකතුමා. ඒ වගේම පහුගිය දවසක සමීර ඩිව් ගුණසේකර හිටපු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයක් මාධ්‍යවල වාර්තා වුණා. රජය පිළිබඳ ඩිව්ගේ විවේචන ඉතාම සාහසික සහ දුෂ්ට ප්‍රකාශයක් කියලා මధుර විතානගේ මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී කරන ප්‍රකාශය ඩයන උදාංගිනී වාර්තා කරනවා. මේ වෙදි යහපාලන ආණ්ඩුවක් තිබුණා නම් ජනතාවට කොරෝනා බද්දකුත් පනවනවා. ඔවුන් වැට් බද්දේ ඉඳලා ජනතාව මත සෑම බද්දක්ම වැඩි කළා. අපි කොරෝනාව නෙවෙයි මොන පීඩනයාවත් ජනතාවට තරමක හෝ අස්වැසිල්ලක් ලබා දීලා තියෙනවා. මේ වෙද්දි බඩු මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවට සමහර බඩු ගන්න පෝලිං වල ඉන්න වෙලා තියෙනවා. හැබැයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුව අලුතෙන් බදු ගහපු නිසා නෙවෙයි. බදු ගහලා නැහැ කිසිම දෙයක්. 2019 පස්සේ බදු ඉවත් කළා විතරයි කළේ. මේ ගෝලීය තත්වයක් එක මේ ආපදා තත්වයක් එක්ක නිර්මාණය වෙච්ච දෙයක්. මේ වෙනකොට අර යහපාලන ආණ්ඩුව තිබුණා නම් පුරවැසියෙකුගේ වියදම් වලට 33%ක පමණ බදු එකතු වෙනවා ඒගොල්ලෝ හිටපු කාලේ කරපු විදිය අනුව. ඒ වගේම මෙහිදී වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා
මේ ඉතාම බරපතල ප්‍රකාශයක් තමයි කරලා තියෙන ඩිව් ගුණසේකර මන්ත්‍රීවරයා ජාත්‍යන්තර අරමුදලේ කොන්දේසි ගිලින්නේ නැතුව ජාත්‍යන්තර අරමුදලේ මූල්‍ය අරමුදලේ IMF එකේ ලනුව ගිල්ලනම් IMF එකේ ලෝන් එක අරගෙන මේ වෙලාව මේ පෝලිං නැතුව වැඩේ යන්න තිබුණා. හැබැයි ඒ ලනු ගිලින්න ඕනේ නැති නිසා තමයි ඒ ලනු නොගිලින නිසා තමයි මේ මොහොතේ මේ తాවකාලික පීඩනයක් ඇති වෙලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. කුමනත් මధుරවිතානගේ මන්ත්‍රීතුමා කියන්නේ ඩිව් ගුණසේකර මන්ත්‍රීතුමා කොමියුනිස්ට් පක්ෂයක් නැති කළා යහපාලනට මුක්කු ගැහුවා මේ ඔහුගේ ප්‍රකාශය නිසා එච්චර ගණන් ගන්න ඕනේ නැහැ කියලා. ඊයේ පොදුජන පෙරමුණු කාර්යාලයේ තිබුණු මාධ්‍ය සාකච්ඡාවේ තොරතුරු තමයි වාර්තා වෙන්නේ පුවත්පත්වල. අපි දිනුෂ තවත් විරාමයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. විරාමයෙන් පස්සේ අපි ජාතික පුවත්පත් වාර්තා කර තිබෙන අනිත් තොරතුරු දෙසට අවධානය යොමු කරනවා. මේ පිටු අතරින් අපි දකින්නේ රට සහ ලෝකය. සමීර? ඔව් දිනුෂ දැන් මේ කැලණියේ පන්සල ගැන පහුගිය දවස්වල ටිකක් කතා බහට ලක් වුණා. කැලණියේ පන්සලේ කටයුතු පිළිබඳව තොරතුරු එනවා. දැන් කැලණියේ හාමුදුරුවෝ ගැන කැලණියේ නායක හාමුදුරුවෝ ගැන තොරතුරක් අද දවසේදී ජාතික පුවත්පත් වාර්තා කරනවා. මහින්ද සංඝරක්කිත නාහිමි කැලණියේ කුලපති ධූරයට කියලා තමයි තොරතුරු එන්නේ. වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අපවත් වීමෙන් හිස් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් පත්කර තිබෙනවා කියලා දිවෙන පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයකුත් එක්ක ස්වාමින් වහන්සේගේ අද වාර්තා කරනවා. මහින්ද සංඝරක්කිත නාහිමිදි කැලණියේ කුලපති ධූරයට පත්කර තිබෙනවා. පන්සල් ගැන කිව්වයන් පස්සේ කටින පෙරහැරේදී මැනිකේ මගේ හිතේ ඇහෙනවලු කටින පින්කමට පෙරහැරට ආගමික ගීත පමණක් යොදා ගන්න කියලා බුද්ධ ශාසන ලේකම්ට නිවේදන නිකුත් කරන්න සිද්ධ වෙලා තිනවා. චක්‍ර ලේඛන නිකුත් කරන්න සිද්ධ වෙලා තිනවා. අනේ බුදුන් වැඩිය රට. ඔව් දිනුෂ අපි දැක්ක දැන් ඔය අපේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔය මැනිකේ මගේ හිතේ ගීතේ වාදනය කරමින් කටින චීවරය අරගෙන ඔලුව උඩ තියාගෙන සාදු සාදු කියමින් පිටිපස්සෙන් උපාසකම්මල එනවා. ඒ අතරේ තමයි අර බෙර වාදනයත් එක්ක ඔය සින්දුව හොඳට ඇහෙන්නේ. ඊළඟට තවත් පුවත් ගණනාවක් තියෙනවා. නමුත් එක කාරණාවක් කියන්නම්. වසර 3කදී අලි ඇත්තු මිනිස් ජීවිත 263ක් බිලි අරන් අවුරුදු 3ක් ඇතුළත අලිය ඇත්තු විසින් මිනිස්සත්තු 263ක් බිලි අරගෙන තියෙනවා. ඒකේ අනිත් පැත්ත තියෙනවා මිනිසත්තු විසින් අලි ඇත්තු කී දෙනෙක්ගේ ජීවිත බිලි අරගෙන තියෙනවද කියලා. අලි මිනිස් කැටුම නිසා මේ කාල සීමාවේදී මියගොස් ඇති අලි ඇත්තු සංඛ්‍යාව 817ක්. අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් මේ ගිහිල්ලා තියෙන්නේ 2019 අවුරුද්දේ. ඒ සංඛ්‍යාව 407ක්. දිනුෂ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හාමුදුරුවෝ ගැන අපි ගොඩක් වෙලාට මේ ටිකේ දැක්කේ නැහැ මාධ්‍යවල උන්වහන්සේ කතා කරනවා. නමුත් දැන් මේ කාබනික පොහොර වැඩසටහන පිළිබඳව උන්වහන්සේ කතා කරලා තියෙනවා. කාබනික පොහොර වැඩසටහන මේ බිමේ යථාර්ථයක් කිරීමට නිලධාරීන්ගේ දායකත්වය මදි කියලා තමයි ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ. ජනතාවගේ සහ මහ පොළොවේ සෞඛ්‍ය සහතික කර නිරෝගීමත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාවට නංවා ඇති කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්ති යථාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබා දීම යුතුයකමක් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කරති. කාබනික පොහොර භාවිතා කර කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන්ට ඇති ගැටලු සහ යෝජනා පිළිබඳ අනුරාධපුර කුලියාපිටියේ පදවිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් හමු වීමට ගිය අවස්ථාවේදී තමයි කෘෂිකර්මා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වී පසුගියදා කළ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙන්නේ. කාබනික පොහොර දානවද නැත්නම් රසායනික පොහොර දාලා වගා කරනවද කියලා මතවාදයක් රට තුල ඇවිල්ලා තිනවා. අපි දැක්ක දැන් මේ කාබනික පොහොර වලට නැඹුරු වෙනවා නම් රටක් හැටියට අපි ජයග්‍රහණය ලබනවා. සරත් පොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කරනවා අපි ආවොත් රසායනික පොහොර දෙනවාමයි කියලා සඳහන් කරනවා. දැන් මේක සංවාදයක් බවට පත් වෙලා තිනවා. කාබනික පොහොර කරගෙන යන්න පුළුවන් නම් කොයිතරම් දුරට රට සාර්ථක වෙයිද? ඔව්. හරි දේ කළොත් නැති කාලෙක වුණත් ගුණ සුවඳ පැතිරේවි. හයිසින්ත් විජේරත්න රංගන ශිල්පිනිය හරි දේ කළා, හොඳ දේ කළා. මම hina වෙලා ඉන්නා වගේම අනිත් අයත් hina වෙලා ඉන්න ඕනේ. එහෙම හිතාගෙන ඇය කටයුතු කළේ කියලා කලාසූරි කලාකීර්ති සතිස් චන්ද්‍ර ඉදිරිසිංහයන් අද ලිපියක් ලියනවා. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනිය අභාවප්‍රාප්ත හයිසින්ත් විජේරත්න මහත්මියගේ තෙමස් පූර්ණ ඇගයුම් සභාව සහ ධර්මදේශනය අමාත්‍ය ඩලස් සලහපෙරුම ආචාර්ය රවීන්ද්‍ර රන්දිනී ආචාර්ය මාලිනී ෆොන්සේකා විචාරද එඩ්වඩ් ජයකොඩි යන කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිරෝධා නීති රීති වලට යටත්ව අද පෙරවරු 9ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙනවා. ඒ ලිපිය ලියන්නේ ඒ වෙනුවෙන් ගුණ සුවඳින් පිරි හයිසින්ත්. අපිත් අපේ යුතුයකම ඉෂ්ට කළා. අපි ඒ ප්‍රවෘත්තියත් එක්ක දවසේ පුවත්පත්වල වාර්තා කර තිබෙන කාටුන් බලන්න සූදානම් වෙන්නේ.
අංජනගේ කාටුන් එකෙන් පටන් ගන්නද සමීරේ නම් අංජනගේ කාටුන් එක දිනමින පුවත්පතින් තෝරගන්න පොකට් කාටුන් එක නැති බැරිකම් වලට මුහුණ දෙන්න අපි පුරුදු වෙන්න ඕන කියලා SB කියනවා බං මොනව නැතත් එනේන ආණ්ඩු ඒක නම් පුරුදු කරනවා නැති බැරිකම් වලට පුරුදු වෙන හැටි ඕනම ආණ්ඩුවක් ඒක නම් කරලා තියෙනවා SB කිව්වහම ලංකාදීපත් SB හිටපු අමාත්‍යවරයා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැන තියෙන කතාවක් තමයි එන්නේ මට පේන්නේ SB ඇමතුමා කියනවා මෙන්න මෙහෙම කතාවක් උඹලට ඉස්සරහට අමාරු කාලයක් එන්නේ මේ ස්වාරිස් කාටුන් එක දාස අපුවලනගේ ගෙනන උඹලට ඉස්සරහට අමාරු කාලයක් එන්නේ සර් වනන් සර්ට නම් නෝනගේ පඩිය තියෙනවනේ කියලා කියනවා SB හිටපු ඇමතුමා දිනූෂ කිව්වනේ අර නෝනාගේ පඩියෙන් තමයි ජීවත් වෙන්නේ කියලා නේද? ඔය එතුමා බැංකු ණය වලට පඩිය කැපෙනවා කියලා කිව්වනේ. ඒ අතරේ තවත් ඇමති දෙපළක් යනවා අයියමලෝ වගේ රයිගමයි ගම්පලයා වගේ කවුද මහින්දානන්ද එතුමයි බන්දුල එතුමයි දිනමින කාටුන් එක මේ අනුර තේනුවර නිර්මාණය කරන්නේ මූණු දෙකක් තියෙනවා. අපි දෙන්නගේ උඩින් ඔපේ යටින් හපේ කියලා දෙන්න මෙහෙම කියාගෙන යනවා. ඒ ඉතින් මේ දෙන්න ගැසට් ගේනවා ඊළඟට තව දවස් දෙක තුනකින් මාසක කීපකින් ගැසට් එක රිවර්ස් කරනවා. උඩින් ඔපේ යටින් හපේ කවුද ඔපේ නැති කරන්නේ? අපි යනවා ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එකට මේ කතාවත් බන්දුල ඇමතුමා හා සම්බන්ධයි දෙන්නේ කතා වෙනවා බන්දුල ඇමතුමාත් ඉන්නවා ජයන්ත වික්‍රමසිංහ අඳින්නේ මේ විදිහට සතොසෙන් භාණ්ඩ පහක් ගන්න අයට සීනි දෙන්නේ මංකොල්ල කන ජාවාරම් නතර කරන්න බං කියලා කියනවා. එතකොට ඇමතිවරු ඉන්නේ පතෝල කොටුවේ පඹයින්ටද සර් කියලා අහනවා. ඕකයි තත්ත්වය. අනුරාධ හිරිපිටිය දිවයිනටයි මේ නිර්මාණය කරන්නේ. ආනයනයට දොර අරිමින් පිළිවෙලට හාල්බද්ද අඩු උනේ ශත 25ට සීනි වගේ ගේමක් දෙන්නට රහට ඩීල්කාරයෝ ගුලි අඹ රති සැපට තමයි කියන්න තියෙන්නේ මොකද ගුලි අපේ ගුලි තමයි හිර වෙන්නේ. අපි යනවා පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක බලන්න මේ විදිහට ලංකාදීප පුවත්පතට අඳින්නේ රට යන්නේ බංකොලොත් රාජ්‍යයක් කරා කියලා බන්දුල කියනවා. ඉතින් කවුද සර් ඕක කරන්නේ කියලා අහනවා. අපි කරන දෙයක් නෙමෙයිනේ දිනුෂ. අපි ඊළඟ එකටත් යනවා දිවයින පුවත්පතේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක. ශ්‍රී ලංකාව බංකොලොත් වෙන්නයි යන්නේ කිසිවෙකුට බේරුමක් නැහැ කියලා බන්දුල කියනවා බා. ඇමතිතුමාටයි පවුලේ අයට නම් සතොස තියෙනවනේ අනිත් අයට සතොස නැති වුණාට බන්දුල ඇමතුමාටයි ගෙදර කට්ටියටයි සතොස තියෙනවා කියලා තමයි මේ කියන්නේ. සමීර උගුරේ මේ ගුලි හිරුණෙන් පස්සේ ඊට පස්සේ කතා කරන්න අමාරු නේ කියලා වැඩි ඉවර කරමුද? ඔව් අපි අද දවසේදී සතියක පත්තරමේන්තුවෙන් සමුගන්න හදන්නේ සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ සුවදායි හෙටක්.